And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන් අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. COVID-19 මැඩලීමේ මුල්ම රටවල් අතරට ශ්‍රී ලංකාව පත්වෙයි. ලෝකයේ 160 වෙනි ස්ථානයේ තමයි අපි ඉන්නේ. අංක 1 ඇමරිකාව, 2 ස්පාඤ්ඤය, මරණ සහ ආසාදිතය අතින් අපි යටින්ම ඉන්නේ. බස් මගේ ප්‍රවාහන සීමා ලිහිල් වේ. ආසන ගණනට මගින් පැටවීමට අවස්ථාව. ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් සේවා යලි ඇරඹීමට සැරසෙයි. ඡන්දය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම පක්ෂ නායකයින් කැඳවයි. අලව්ව පොලිසිය කළ හදිසි මෙහෙයුම. නව කොරෝනා වෛරසය ආසාදනීය වූ රෝගීන් 10 දෙනෙකු අද පස්වරුව වන විට මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයන් 23 දෙනෙකු අදත් සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ වන විට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 366ක්. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 879 දෙනෙකු අද පස්වරුව වන විට මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් රෝගීන් 504 දෙනෙකු තවමත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. රෝගීන් 366 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 117 දෙනෙකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. මේ අතර ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 6ක්. මේ 6 දෙනාම නාවික හමුදාවේ උදවිය. ඇත්ත වශයෙන්ම පොකුරු පිළිබඳව කතා කරනවා නම් දැන් වෙන විට ඒ සියල්ල නිවි ගොස් තියෙනවා. එකම පොකුර හැටියට අපිට සලකන්න පුළුවන් නාවික හමුදාවේ මේ සෙබළුන්ට ඇතිවන ආසාදිත තත්ත්වය. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වන විට වෛරසයේ ව්‍යාප්තියේ පාලනයක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොපෙන්වෙන රෝගීන් සමාජය තුළ සිටිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ අනුව එම රෝගීන් හඳුනා ගැනීම සඳහා පසුගිය දින කිහිපයේ මෙන්ම අදත් ප්‍රදේශ කිහිපයකදීම අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේ පමණක් PCR පරීක්ෂණ 1057ක් මෙරට සිදු කර තිබූ අතර අදත් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී PCR පරීක්ෂණ සිදු කෙරුණා. මට්ටකුලිය ප්‍රදේශයේ සිට හංවැල්ල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි 36 දෙනෙකුද අද PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ රෝග ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබුණත් අඛණ්ඩව පරීක්ෂණ පවත්වන බවයි. ඉදිරියේදී අපි නිතරම අවදානම් කලාපවලින් සහ අවදානම් කාණ්ඩවලින් නියැදි ලබාගෙන ඒ නියැදි වලින් අපි පරීක්ෂා කරනවා. සමහර විට හම්බු ලෙස අපි ජනතාව අතරත් මේ පරීක්ෂාවන් සිදු කරන්න පුළුවන්. මේ අතර වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 128 දෙනෙකු පසුගිය දින 4 තුල පමණක් රෝහල් වලින් පිටව ගොස් තිබුණා. අද දිනේදීත් රෝගීන් 23 දෙනෙකු පිටව ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ එවැනි එකම පවුලේ 7 දෙනෙක් ඊයේ තම නිවස බලා පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් වෙනපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවයි. කොවිඩ් තත්ත්වයේ යම්කිසි අඩුවක් වෙන්න තිබුණත් මේ ප්‍රස්ථාරයට අනුව ලෝකයේ තවම කොවිඩ් සංඛ්‍යාව අඩුවීමක් නොව යම්කිසි ආකාරයට තවදුරටත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග අදට වැඩි අභියෝගයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අප ඇති කරගත් හොඳ පුරුදු දිගටම පවත්වා ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි රෝගීන් සිටියත් නැතත්. මේ අතර වවුනියාව පම්පෙමඩුව යුද හමුදා කඳ උරේ නිරෝධායනය වෙමින් සිටි 32 දෙනෙකුද නිරෝධායන කටයුතු අවසන් කර අද එම කඳ උරෙන් පිටව ගියා. අත් වශයෙන්ම කිසිම අඩුපාඩුවක් නොවි ඒගොල්ලන්ගේ කාර්යභාරය ඒගොල්ලෝ අතර මිට කරා. අනතර නිලධාරීතුමන්ලා ඇතුළු සියලුම රණවිරුවන්ට මම ඇත්තට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනුරාධපුර හොරෝපපාන වවුනියාව කැබිතිගොල්ලෑව සහ විරච්චී යන ප්‍රදේශවල පුද්ගලයන් 14 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු එලෙස නික්ම ගිය බවයි. පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි තවත් 50 දෙනෙකුද නිරෝධායනය අවසන් කර අද පිටව ගියා. යුද හමුදාව සඳහන් කළේ එලෙස පිටව ගිය අය අධ්‍යාපනය සඳහා බංග්ලාදේශයට ගොස් සිට යලි මෙරටට පැමිණි පිරිසක් බවයි.
අනුරාධපුරයේ මිහින්තලයේ නෞක හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි තවත් 70 දෙනෙකුද අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. ඇත්තරම් සතුරේ මේ වගේ තැනක නිරෝධානය වෙන්න ලැබීම ගැන සියලුම නාවික රණවිරුවන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. වැලිසර නෞක හමුදා කඳ උරේ සේවය කළ වෛරසය ආසාදනය වූ සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින් සහ ඔවුන් ආශ්‍රය කළ අය මෙලෙස මෙම මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා. තවත් එවැනි පිරිසක් හබරන පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබූ අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුද නිරෝධායන කටයුතු අවසන් කර අද එම මධ්‍යස්ථානයෙන් නික්ම ගියා. ආර්ථිකව නිරෝධායනයේ අවසන් කළා කියලා සඳහන් කරලා තියෙනවා. තවත් ඉන්න 14ක් ඔයගොල්ලෝ නිවසේ වෙලා ඒක තමයි ඔයගොල්ලෝගේ රටේ බලාපොරොත්තු වෙන්නේ. මේ අතර සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වෛරසය පාලනය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග ඉදිරියටත් එලෙසම අනුගමනය කිරීම වෛරසයේ ව්‍යාප්තිය පාලනයට තවදුරටත් ඉවහල් වන බවයි. ලෝකයෙන් හොඳටම කොරෝනා පාලනය කරපු රට විදිහට අපේ රට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ ඉතාමත් හොඳින් රෝගීන් හඹා ගිහිල්ලා ආශ්‍රිතයින් හඹාගෙන ගිහිල්ලා ඕන්ව ක්වොරන්ටයින් කරලා මේ රෝගය සමාජගත වෙන එක වළක්වපු හින්දා. භයානක උදුර තියෙන්නේ තාමත් රෝග ලක්ෂණ නැතුව රෝගයේ ඇඟේ තියෙන මිනිස්සු සමාජයේ ඉන්න පුළුවන්. මේ වෙලාවේ වෙන්නට ඕනේ වෛරස් එක සමාජයේ මිනිස්සු අතර තියෙනවා කියලා හිතාගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සලසගෙන කටයුතු කරන එක. පවතින ගෝලීය සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව හෙට දින සිට ශ්‍රී ලංකන් ගුවන් යානා විශේෂ වැඩපිළිවෙලක් යටතේ ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කළා. ලෝපුරා කොරෝනා වසංගතයේ පැතිර යාම හමුවේ බොහෝ රටවල් ගුවන් ගමන් නවතා දැමීමට සහ සීමා කිරීමට පියවර ගනු ලැබුවා. ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගමනාන්ත 17ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. මෙම ගුවන් ගමන් භාවිත කරමින් සංචාරය කිරීමට කැමැති මගින් එක් රටවල නියාමන අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළු වීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 322 දෙනෙකු අද දහවල් චෙන්නයි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබුවා. පැමිණි මගින් අතර ගර්භණී කාන්තාවක් සහ කුඩා ළමුන් කිහිප දෙනෙකුද සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. පැමිණි ගුවන් මගින් 322 දෙනාම ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පියවර ගැනුණා. නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතාම විවිධ ප්‍රකාශ සිදු කරනු ලබනවා. මැලේසියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තමන්ව මෙරටට කඩිනමින් ගෙන්වා ගන්නා ලෙස අදහස් පළ කළේ මෙලෙසින්. අපි වැඩ කරන ආයතන අපිට හරියට වැටුපක් ගෙවන්නේ නැහැ. අපිට කෑම බීමත් නැහැ. ඇතුලේ ඉන්න කෙනෙකුට රෝගයක් හැදුනත් අපිට දැනුම් දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. අපි අරගෙන ගියාමත් ડોක්ටර්ස්ලා අපිව ප්‍රතික්ෂේප කරන මට්ටමකට මේ පැත්තේ පත් වෙලා තිබෙනවා. ගිය මාසේ වැටුපත් ලැබුණේ නැහැ. අපිව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඕමානී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳවුම් මධ්‍යස්ථානයක් තුල රැඳී සිටින ගෘහ සේවිකාවන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස අදහස් පළ කළා. ලෙඩ හැදිච්ච අය ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ සල්ලි. අපිට ගෙවන්න සල්ලි නැහැ. අපි එදා වෙන හම්බ කරන කන මිනිස්සු අපි දරුවෝ දාලා මේකට ඇවිත් ඉවරලා අපි දුක් විඳින්නේ අපි සල්ලි හොයන්න ආවේ දරුවෝ ජීවත් කරන්න ආවේ. මේ හැමෝටම දරුවෝ ඉන්නවා දරුවෝ ඉන්න අම්මලා ඉන්නේ. ඉතින් එයාලා හැමෝම ඉන්නේ අඩු කඳුලින්. මගේ 100 දෙනෙක් ඉන්නවා මේ අම්මානේ පැසිහිද වෙලා. අපි ඉන්නේ හරි බයෙන්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න මම දාලා ඉන්නේ ගොඩක් අසරණ තමයි දරුවෝ දෙන්නත් ඉන්නේ. මේ අතර නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 3297 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව COVID-19 ජනාධිපති කාර්යසාධක බලකාර ඇසවීමේදී අනාවරණය වුණා. එමෙන්ම විවිධ අවශ්‍යතාවයන් සඳහා මෙරටට පැමිණ සිටින විදේශිකයින් 11000ක් පමණ තවදුරටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ඩලසලා පෙරුම මහතා මෙලෙස අදහස් පළ කළා. රට සාමාන්‍යකරණය වීමේ අවසාන පියවර විදියට අවසාන අංකය විදියට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිද්ධ කරන්නේ. අනිත් සියල්ලම එතකොට යථාවත් තත්ත්වයට පත් වෙලා අවසන්. අපේ පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත පළමු පියවර විදියට එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න කියලා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. රට යථාවත් කිරීමෙන් පසු දෙවන දිනයටත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද රාජකාරියට වාර්තා කළා.
අදත් ගමනාන්ත 5ක් දක්වා දුම්රිය 10ක් ධාවනය වූ අතර ලංගම සහ පෞද්ගලික අංශයේ බස් රථ රැසක්ද ධාවනය වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කෙසේ වෙතත් දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගණනට මගින් ගෙන යාමට ප්‍රවාහන බලධාරීන් අද අවසර ලබා දුන්නා. දෙවැනි දිනටත් අද දිනේ රාජකාරී කටයුතු වලට යාම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සැලකිය යුතු පිරිසක් තම සේවා ස්ථාන කරා වාර්තා කළා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ අතරින් බොහෝ දෙනෙක් මුවාවරණ පැළඳ නිසි සමාජ දුරස්ථතාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිතව රාජකාරියට පැමිණි බවයි. ඊයේ දිනට සාපේක්ෂව අද දිනේ සැලකිය යුතු බස් රථ ප්‍රමාණයක් අදාළ දිස්ත්‍රික්කයන් තුළ ධාවනය කිරීම සඳහා යොදවා තිබුණා. පානදුර හා කළුතර අතර අධික ලෙස මගින් පටවාගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය වන බවට ප්‍රදේශීය බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත උතුරු කළුතර පොලිසිය අදාළ බස් රථය පරීක්ෂාවට ලක් කළා. වැඩිපුර මගින් බස් රථයෙන් ඉවත් කිරීමට පියවරගත් පොලිසිය අදාළ බස් රථ හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා. හයිලෙවල් මාර්ගයේ ධාවනය වූ රථ වාහනද ගොඩගමදී පොලිස් පරීක්ෂාවට ලක් වූයේ මේ ආකාරයෙන්. යන රියදුර වහතුරු දැනගන්න ඕනේ ගෙනියන්නේ කොහොමද කියලා. දැන් මේ දෙන්න එකතන. ඔයාලට මේක බෝ වෙන එකේ බයක් තියෙන්න ඕන බයක්. කළුතර හා කොළඹ අතර දිස්ත්‍රික් මායිමේ පිහිටි බණ්ඩාරගම කිදෙල්පිටිය හරහා ගමන් කරන රථ වාහන අද දින කිදෙල්පිටිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. එහිදී කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක හා වෑන් රථයක සැලකිය යුතු පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියා. රියදුරන්ට අවවාද කර වැඩිපුර සිටි සේවක සේවිකාවන් කිහිප දෙනෙකු ඉනිවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. මෙම පරීක්ෂා කිරීම සඳහා බණ්ඩාරගම හා පිළියන්දල පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව සිටියා. මීට අමතරව දිවයින පුරා ස්ථාන ගණනාවක වැඩිපුර මගින් රැගෙන ධාවනය වූ බස් රථ හා පෞද්ගලික වාහන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. අද පෙරවරුවේ ගාල්ල බස් නැවතුම්පළ අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර බොහෝ දෙනෙකු පැමිණ සිටියේ වෙනත් දිස්ත්‍රික්කවලට ගමන් කිරීම සඳහායි. කෙසේ වෙතත් පවතින තත්ත්වය මත දිස්ත්‍රික්ක අතර බස් රථ මගින් ප්‍රවාහනය නොකරන බව බොහෝ දෙනෙකු දැන නොසිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අද පෙරවරුවේ මාතර බස් නැවතුම්පළේ තත්ත්වයයි. අධිවේගී මාර්ගයේ හෝ ගාලුපාරේ දිස්ත්‍රික්ක අතර බස් රථ ධාවනය නොවන අතර ඒ හේතුවෙන් කොළඹට හා තදාසන්න ප්‍රදේශවලට ගමන් කිරීමට පැමිණි සැලකිය යුතු පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටියා. කුරුණෑගල බස් නැවතුම්පළට ඇතුළු වන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ විෂ බීජහරණය කෙරුණා. බස් නැවතුමෙන් පිටවන සියලු බස් රථ පරීක්ෂා කිරීමට පොලිසිය පියවරගෙන තිබුණා. මේ අතර ගාලුපාරේ ගමන් ගන්නා සියලු රථ වාහන දෙහිවල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය පොලිසිය හා යුද හමුදාව එක්ව පරීක්ෂාවට ලක් කළා. හයිලෙවල් මාර්ගයේ ධාවනය කිරීම සඳහා තට්ටු දෙකේ බස් රථයක්ද යොදවා තිබුණා. දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පළ රැසක දිස්ත්‍රික්ක තුළ ධාවනය කිරීම සඳහා බස් රථ ප්‍රමාණවත් පරිදි තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද දිනේ බණ්ඩාරවෙල ගමනාගමන මණ්ඩලයේ බස් රථ 75ක් ධාවනයට යොදවා තිබෙන බව තමයි ඔවුන් අප සමග පැවසුවේ. බස් රථවල සියලුම මගින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ගමන් කරනවා තමයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තු මාර්ගයේදී ආපදාවට ලක් වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළේ මේ අයුරින්. මේ අතර ඊයේ මෙන්ම අද දිනේද ගමනාන්ත 5ක සිට කොළඹ බලා දුම්රිය ධාවනය වුණා. බෙලියත්ත මහනුවර මහව අවිසාවෙල්ල හා පුත්තලම සිට මෙම දුම්රියන් කොළඹ කොටුව බලා ධාවනය වූයේ කලින් නම් කර ඇති කාර්යාල සේවක සේවිකාවන් රැගෙනයි. සෑම දුම්රියක් සඳහාම යුද හමුදා ආරක්ෂාව යොදා තිබුණු දක්නට ලැබුණා. අද අලුයම බෙලියත්තින් පිටත් වූ දුම්රිය පෙරවරු 6:45ට පමණ ගාල්ල දුම්රිය ස්ථානයේ වෙත ළඟා වුණා. එම දුම්රිය ස්ථානයෙන් 33 දෙනෙකු දුම්රිය යාමට ඉල්ලුම් කර තිබූ අතර දුම්රියෙන් ගමන් කිරීම සඳහාද පැමිණි සිටියේ ඉන් 22 දෙනෙකු පමණයි. ඊයේ දිනට වඩා වැඩිපුර මගින් සංඛ්‍යාවක් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ රැඳී සිටි අතර ඉල්ලුම් කළ 49 දෙනාගෙන් 25 දෙනෙකු මෙම දුම්රිය ගමන් කළ බව අප වාර්තාකරු සඳහන් කළා. සියලුම කාර්යාල දුම්රියන් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. මේ අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේ දර්ශනයි. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ රට යථාවත් කළ ඊයේ දිනේදී දුම්රිය ගමන් කිරීමට ඉල්ලුම් කළ 2800කකින් දුම්රිය ගමන් කළේ 997 දෙනෙකු පමණක් බවයි. මගී ආසන වෙන් කරන ලද එවැනි පුද්ගලයන් සඳහා දුම්රිය 10ක් අද දිනක් ධාවනය කළා.
සාමාන්‍ය මගේ ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී දුම්රිය වෙත පැමිණීමේ වළකින නිසා සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවක් ප්‍රකාශ කරමු. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වලින් ඉදිරි සතිය සඳහා බදාදා දින 6ට පෙර ලියාපදිංචි වෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය හරහා. මේ අතර තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් දෙකෙහි හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගානට මගින් ප්‍රවාහනය කිරීමට මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය අද අවසර ලබා දුන්නා. ඒ සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නිරත නියෝජිතින් හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අද අපි පළාත් අධිකාරිවල සභාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා. හෙට දිනේ සිට ඇඳිරි නීතිය නැති දිස්ත්‍රික්කවල ප්‍රවාහන කටයුතු වලට ඒ අයට සම්බන්ධ වෙන්න. දැන් දුම්රියෙන් දැනට රෙජිස්ටර් වෙලා යන ක්‍රමවේදයට පරිබාහිරව මුදල් දීලා ටිකට් එකක් අරගෙන එන්න පුළුවන් තත්ත්වයක් අනිවාර්යෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත ඇති කරනවා. බස් රථවල අපි සාකච්ඡා කරමින් යනවා සීට් ගානට ගෙනියන්න පුළුවන් දෙක. කොන්දේසි සහිත. අනිද්දා ඉඳලා මම හිතන්නේ අපිට සැලකිය යුතු මට්ටමේ වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. පැහැදිලිව කියන්න ඕනේ හෙට දිනේ මගීන්ගේ වෙනත් ගමනාගමන කටයුතු වලට එන්න එපා. මේ හිටියා වගේ තව දින කීපයක් ඉන්න. බොහෝ දුරට හෙට දිනේ හෝ අනිද්දා දිනේදී කොළඹ සහ ගම්පහ හැර සාමාන්‍ය ප්‍රදේශවල සාමාන්‍ය බස් සේවාව යථා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මම ධාවකින්ගේ ඉල්ලීමක් කරලා සීලුම දෙනා බස් ධාවනය කළ යුතුයි කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන් සම්බන්ධයෙන් හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නිරෝධායන නීතියට අනුව ඔවුන් කෙරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. දින 60ක් ගත වෙලා පළවෙනි කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකීය රෝගියා හමු වෙලා නගර රට විවෘත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි වාහන සීමා කිරීම කරලා තියෙනවා. ඒ වගේම නිතරම සමාජ දුරස්ථභාවය තබා ගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. දැන් ඒවා කරේ නැත්තම් අපිට මේ මාස දෙකක් තිස්සේ කරපු ක්‍රියාවලියේ කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තවත් එක පොකුරක්, එක ක්ලස්ටර් එකක් නිර්මාණය වුණොත්. ඉතින් ඒ නිසා අද ඉඳලත් මේ මොහොතේ ඉඳලත් ඒ ප්‍රකාශ කරලා තියෙන වේලාවල් තුල ඒ වගේම විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඒ ඇඳිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඇඳිරි නීතියට පරිබාහිර අවස්ථාවක වුණත් ඒ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. 83000ක් ඉන්න මේ පොලිසියේ හැම දවසකම 55000ක් පාරේ ඉන්නවා. වැස්ස, අවුව, කඳුල, දූවිල්ල, දුමාරය මේ හැම එකක්ම තුරුළු කරගෙන ඔවුන් පැය 16කට වැඩිය පාරේ ඉන්නේ මේ රටේ ජනතාවගේ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කරන්න. ඉතින් ඒ නිසා අපට සහයෝගය දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි 100%ක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් ඒක තමයි අද අපි ප්‍රකාශ කළේ. දැන් අපි ඉලැඳුමින් ඉන්න අයට වැඩිය මේ දිනවල බුද්ධ්‍යාංශ නිලධාරීන් තමයි යොදවලා තියෙන්නේ. ඒ වගේම කොළඹ නගරය ආශ්‍රිතව අපේ කැමරා 104ක් තියෙනවා. CCTV කැමරා. ඒ හැම එකක්ම කොළඹ නගරයේ වෙන දේවල් එක තැනකට මොනිටර් වෙලා තියෙන. එක තැනකින් ආවේශනය කරනවා, අධීක්ෂණය කරනවා. වගේම අනිත් ප්‍රදේශ වලටත් යොදවලා තියෙනවා. ඒ සෞඛ්‍ය පුරුදු වලට ජනතාව අනුගත වෙන්නේ නැත්නම්, පෙළඹෙන්නේ නැත්නම් ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම මේ නිරෝධායන ආරක්ෂා පනත සහ ඊට අදාළ රෙගුලාසි යටතේ හෙට ඉඳලා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට රජයට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජන ජීවිතය සහ ආර්ථිකය යථාවත් කිරීමත් සමග මෙරට වැවිලි ක්ෂේත්‍රය ඊට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මේ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමන් පැවසුවේ ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩ ගැනීමට දායක වීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බවයි. මෙරට වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට හැකි වූ ආකාරය පෙන්වා දුන්නා. දේශීය ආර්ථිකය ගොඩනැංවීමේදී වැවිලි ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමන් පාඩු ලබන වතු ලාභ ලබන තත්ත්වයට කඩිනමින් දියුණු කළ යුතු බව පැවසුවා. අපනයනය ඉලක්ක කරගත් බොහෝග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය යුතු බව මේ සාකච්ඡාවේදී කතාබහට ලක් කෙරුණා.
අගයකතු කිරීම මත කුරුඳු ගම්මිරිස් ඇතුළු ප්‍රධාන වැවිලි මකින් ඉහළ අපනයන ආදායමක් එපීමට සැලසුම් කරන ලෙස ජනාධිපතිතුමන් මෙහිදී උපදෙස් ලබා දුන්නා. මෙහිදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ 2008 වසරේදී මෙරට පැවති වැවිලි භෝග ආදායම වන රුපියල් බිලියන 538 ඉදිරි වසර දෙක තුලදී රුපියල් බිලියන 753ක් දක්වා ඉහළ නැංවීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි. සියලු වැවිලි භෝග ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපනයනය කළ යුතු බව මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. මහමැතිවරණය කල්දැමීම හෝ මනාපංක නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිසමේ නියෝජිතයින් අද දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළා. ඒ සන්ධානගතව මැතිවරණයට තරඟ කරන පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් අතර අද පැවති සාකච්ඡාවකදී එළඹෙන මහමැතිවරණයට සන්ධානගත වී තරඟ කරන පක්ෂවල නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාව පැවැත්වුණේ අද සවස් කාලයේදී. එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් පළ වුණා. මෙහිදී මැතිවරණ කොමිසමේ සමාජිකයන් පවසා ඇත්තේ මැතිවරණ දිනය සම්බන්ධයෙන් දැනට විභාග වන නඩු තීන්දුව පිළිබඳව අවධානයෙන් සිටින බවයි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ නියෝජිතයින් මැතිවරණය දැනට තීරණය කර ඇති ජුනි 20 වෙනිදා පවත්වන ලෙස ඉල්ලා සිටියත් විපක්ෂයේ කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ එදින මැතිවරණය පැවැත්වීම නුසුදුසු බවයි. මේ රැස්වීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අද මේ ස්ථානයට ආපු සියලුම පක්ෂ නායකයන් කියා සිටියේ මේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව තියෙන අමාරුකම සහ ප්‍රායෝගික නොවන බව පොහොට්ටුවේ දේශපාලන නායකයන් පවා මම දැක්කා කියනවා සෞඛ්‍ය අංශවල ප්‍රධානීන්ගේ නිර්දේශ මත කරන්න කියලා. ඒකෙන් පැහැදිලිව පේනවා මේ තත්ත්වය මත මැතිවරණ වලට යෑමේ තියෙන අවදානම සහ අමාරුකම. වෙන කොමිසම අද අපේ පක්ෂ වල අදහස් අරගත්ත අපි සියලු දෙනා අදහස් ඉදිරිපත් කරා. මේ තියෙන තත්ත්වය පිළිබඳව එතුමන්ලා කිව්වේ අධිකරණයට නඩු කීපයකුත් යොමු වෙලා තියෙන බව. ඊට වැඩි යමක් කියන්න ගියේ නෑ. වැඩි අදහස් ගැනීමක් තමයි කරේ. කෙසේ වුවත් මැතිවරණ කොමිසම හිටියේ මතය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකීම සඳහා හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතුයි කියන මතය. මම හිතන්නේ ඒක ඉතා හොඳ තත්ත්වයක්. මොකද මැතිවරණ කොමිසම පවා ප්‍රකාශ කර සිටියේ මේ කොපමණ කාලයක් මෙම අසංගත තත්ත්වය ලෝකේ පැතියේද දන්නේ නෑ. මේ කවදා ඉවර වෙයිද කියන්න අපි දන්නේ නෑ. මේ වගේ තත්ත්වයක් යටතේ අපිට මේ අවස්ථාවේ සුදුසුම ක්‍රමවේදයන් සොයාගෙන කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකීම වෙනුවෙන් මැතිවරණය සම්බන්ධව කමිෂන් එක රැස් වෙලා තීන්දුවක් දෙයි. අපි ඉල්ලුවේ බලයට වැඩිය ජනතාවගේ ජීවිත වටනවා කියලා. ආණ්ඩුව අද ක්‍රියා කරන්නේ ජනතාවගේ ජීවිතයට වඩා බලය වුණ කියන මතයේ ඉඳලා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විසින් ප්‍රකාශ කරා පැවති මැතිවරණයට ගිපි වියදම වගේ දෙගුණයකට ආසන්න වියදමක් මේ මැතිවරණයට වැය වේවි කියලා. නමුත් මැතිවරණ පවත්වන්න ඕන ජනතාවගේ මලමිනී මතින්ද විශාල දෙගුණයක් වගේ මුදලක් වියදම් කරමින්ද තවමත් මැතිවරණ කොමිසමට පුළුවන් අවශ්‍ය කරන මැතිවරණ දින නියම කිරීම හෝ ක්‍රියාදාමය සිදු කරන්න දැනට අපේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන වැඩපිළිවෙල ක්‍රමානුකූලව ආරම්භලා තිබෙනවා. හැබැයි ගම් මට්ටමට ගිහිල්ලා මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් තවමත් තිබෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා. බලන් දීවරාංශේ, වැවිලි කර්මාන්තාංශේ, කෘෂි කර්මාන්තාංශේ ඔක්කොම විවෘතයි. ලක්ෂ ගණනක් මිනිස්සු වැඩ කළා. කාටවත් කොවිඩ් හැදිලා නැහැ. ඒ කියන්නේ ඡන්ද තියාගන්න පුළුවන් කියන එක. පුළුවන් කියන එක නේ එකෙන් පේන්නේ. තවුරුවේ. මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙස මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම මේ මාස 18 22 හෝ 28 යන දිනයන් අතරින් එක් දිනයක විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. ඖෂධ හේරත් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ සමගි ජනබලවේගයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර බහර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දුව කොට ඒවා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩා විඳින ජනතාවට විදුලි බිල්පත් සහ ජල බිල්පත් ගෙවීම අසීරු බැවින් මේ අවස්ථාවේ එම බරපැන රජය විසින්ම දරාගත යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ සමග තවත් පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් දකිමු දැන්. දැන් අද වෙනකොට අපේ රටේ ජනතාවගේ නිවෙස්වලට වතුර බිල ඒ වගේම විදුලි බිල එමින් පවතිනවා. මේ කොරෝනා වසංගතයේ ක්‍රියාත්මක වෙන කාලවකවානුව තුළ කරුණා කරලා ඒ බරපැන රජයේ දරා ගන්නට කාලය ඇවිල්ලා තියෙනවා. මේ මිනිස්සුන්ට හුස්ම ගන්නට මේ අවස්ථාවේ ශක්තිය දෙන්න. අද අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයෝගී කරගෙන රාජ්‍ය සේවකීන්ටත් රටේ ජනතාවටත් කියනවා කරුණා කරලා බඩපටි තද කරගන්න කියලා. අද ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් මහ
ව්‍යාපාරයට බෑ. වර්ජනය කරනවා. Tamanට නියමිත වැටුප් නොලැබීම තුල ඒ නිසා රජය මැදිහත් වෙන්නට ඕන මේ සියලුම වැටුප් වේතන ලබා දෙන්න. විපක්ෂ බලාපොරොත්තු වෙන්නේ හැමදාම රට වහලා ඇඳරි නීතිය දාගෙන ජනතාව ගෙවල් ඇතුලේ තියාගෙන වතු පිටි කැලේට ඇරලා දීවරයෝ මොහොත යන්නේ නැති වෙන්න මේ සියල්ලම කරලා රට අඩපණ කරන්නයි විපක්ෂයට ඕනකම තියෙන්නේ. අපිට ඕනකම තියෙන්නේ කොරෝනා වෛරසය අවසන් කරන්නත් රටේ සංවර්ධනය සහ ආහාර නිෂ්පාදනය ඇති කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ආපු ගමන් ඔන්න සෙල්ලම් පටන් ගත්තා. බිලියන 32ක් මාර්ග හදන සමාගම් වලට. තීරණය අර මිනිස්සුන්ට දෙන්න සල්ලි නැහැ. එහෙනම් මම කියනවා මේ රජය අද 28 ඉඳලා 1000 වෙනකන් 1000කට කිට්ටු වෙනකන් කොරෝනා ආසාදිතින් වැඩි උනේ ආණ්ඩුවේ දේශපාලන කාලසටහන නිසා. නිදහස් සෞඛ්‍යත් පැවතීමේ වාසිය මොනවට තහවුරු කරමින් ඉන්දියාව පාකිස්තානයේ බංග්ලාදේශයේ කියන රටවල් අතරින් කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඉතාම සාර්ථක වූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම තිබෙන රට ලෙස අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනා ආඩම්බර විය යුතු වෙනවා කියලා තමයි අපි හිතන්නේ. මොකද අර්ලියගහ මන්දිරයේ තියෙන රැස්වීමේදී අගමැතිතුමා කිව්වා අපිට තාම ආධාර ලැබිලා නැහැ. විදේශ රටවල් වලින් ණය ලැබිලා නැහැ, මුදල් නැහැ. ඒ නිසා ඒවා ලැබෙනකන් අපිට ඉස්සරහට යන්න බෑ කියලා. නමුත් ඒ වෙනකොට 5000 ගෙවලානේ. ඒතොර ගෙවලා තියෙන්නේ අපි භාණ්ඩාගාරයේ මුදල් තියලා ගිය නිසා. අපි ඒවා අනුමත කරලා දීපු නිසා. මෙහෙමවත් දුවන්නේ අපි මේ වැඩපිළිවෙල හරියට කරපු නිසා. මහ ලොකුවට ඡන්ද කාලේ කිව්වා පේයි ටැක්ස් එක අයින් කරනවා කියලා. දැන් ආපහු පඩියෙන් පේයි ටැක්ස් එක ගන්න කියලා මේ මාස. ඔවුන් ඉතිහාසය පුරාම කරේ ඡන්ද කල් දාන්න කියන එක තමයි. පුංචි ඡන්දය අවුරුදු දෙකමාරකින් කල් දැම්ම. පළාත් සභා ඡන්දේ දින නියමකින් තොරව කල් දැම්ම. දැන් පාර්ලිමේන්තු ඡන්දලත් ඒකම කරන්න කියන. මොකද එක්සත් ජාතික පක්ෂය යලි සමග කිරීමට නම් නාම යෝජනා අවෝසි කළ යුතුයි. නාම යෝජනා අවෝසි කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි. ඒ නිසා තමයි මේ අය පාර්ලිමේන්තුව කැඳවන්න කියන ඉල්ලීම කරන්නේ. මැතිවරණයකට අපි ඕනෑම මොහොතක සූදානම්. නමුත් තවම රට සූදානම් නැහැ මැතිවරණයක් සඳහා. අපි කියන්නේ හැමදාම රට වහන් ඉන්න කියලා. හැබැයි රට අරින්න පුළුවන් පළවෙනිම දවසේම අරින්න ඕනි සියලු දේ සැලසුම් කරලා. එහෙම නැතුව ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන විදියට මේ රට අරින්න උත්සාහ කරන්නේ මැතිවරණයට තියෙන තදියම නිසාය කියන කාරණාව අපි පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. මේ අර්බුදයට මුහුණ දෙමින් මෙය තුල ජීවත් වෙමින් අපිට ඉදිරිය අවුරුදු 1කමාරක් විතර යනකල් අපිට මං හිතන්නේ රටක් විදියට අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ. රජයේ විදියට මේක වහලා තැබීම තුළ අපේ ආර්ථිකය කඩාවැටලා, අපේ දේශීය නිෂ්පාදන ටික කඩාවැටලා, අපේ රටේ ව්‍යාපාරිකයන් සියල්ල කඩාවැටලා රට විනාශ කරන්න දෙන්නේ නැතුව තමයි මේ රට නැවත ගොඩ ගන්න පුළුවන් විදිය වැඩ පිළිලක් අධිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් රජයත් එකතු වෙලා මේ ක්‍රියාදාමයට අත දීලා තියෙනවා. COVID-19 අපේ රටේ ජීවිත 9ක් දැනටමත් බෙලි අරගෙන ඉවරයි. මේ වෛරසයට තවත් ජීවිත කීයක් නම් ගොදුරු වෙයිද? තවමත් හරි උත්තරයක් ඒකට දෙන්නට අමාරුයි. ඒ තරමටම මේ වෛරසය මාරාන්තිකයි. මේ මාරාන්තික වෛරසය එක්ක හරියට ගැටෙන පිරිසක් හොයාගෙන අද අපි ගියා IDH රෝහලට. IDH අකුරු තුනේ රෝහල තමයි මේ. නම ඇහුවම හැමෝම වගේ ටිකක් බය වෙන තැනක්. හරියටම කිව්වොත් ජාතික බෝවන රෝග විද්‍යායතනය තමයි මේ. මෙතන තමයි COVID-19 වෛරසය ආසාදිතයින් මුලින්ම ගෙන ආපු තැන. අද තැන් කිහිපයක ඊට ප්‍රතිකාර කෙරුණත් මේ වෛරසයට ප්‍රතිකාර කරන මව් රෝහල විදියට සැලකෙන්නේ මේ රෝහල. මේ රෝහල ඇතුලේ ඉන්න සුව විරුවන් අතරින් ආසාදිත රෝගීන් එක්ක ළඟින්ම ගැටෙන්නේ හෙද හෙදියන්. පහුගිය කාලේ මේ හෙද විරුවෝ එක දිගටම වැඩ ඒ තමන්ගේ ජීවිතය මොහොතකට අමතක කරලා. මගේ විවාහ උත්සව හෙද දිනයයි. මෙලෙසින් ජාත්‍යන්තර හෙද දිනය මෙරට සුව විරුවන්ගේ කාර්යභාරය අගයමින් සමරද්දී හෙදියකට පහර දීමේ පුවතක් අපට වාර්තා වුණේ කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයෙන්. ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ සේවය කළ හෙදියකට සිදු කළ බව කියන මේ පහර දීමට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලය නිහඬ විරෝධතාවක නිරත වුණා. කැකිරාව ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ හෙදියන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය මෙලෙස විරෝධතාවයක නිරත වුණේ රෝහල් හෙදියකට පසුගියදා සිදු වූ බව කියන පහර දීමකට විරෝධය පළ කරමින්.
සිහි නැතුව ලෙඩෙක් ගෙනල්ලා තමයි වාට්ටුවට ඒ ඔක්කොම කඩාන බින්දගෙන වාට්ටුව මැදට කඩාන තැන්නා. ඊට පස්සේ මම ලෙඩාගෙන ආඩි සුසනේ පරීක්ෂා කරලා මේ අම්මට කටුවක් දා ගන්න ඕනි කියලා මෙහෙම නැමිලා එනකොට අර කෑ ගහගෙන ආපු කොළ පාටෙන් ගත්ත පුද්ගලෙක් මගේ පිටට වැඩෙන් පහරක් එල්ල කරා. ඒ අතර කෑ ගහද්දි තව පහරක් මේ කට්ටිය අල්ලන් ඉද්දි අපේ රාජකාරී දුරකථනයේ පොළවේ ගහලා එතන තියෙන බඩු එහාට මෙහාට කරලා මෙයා ආයෙ ගහන්න පයින්නවා. ඊට පස්සේ මං කිව්වා පොලිසියට කියනවා මම මේක කියලා. පොලිසියට නේ තොපි ඕන එකේ කියපියා පොතේ දොස්තර මහත්තයා තොපි මේ විතර මොකද කරන්නේ? මේ මගේ අම්මා යකෝ තොපි කොහමද වැඩ කරන්නේ කියලා මට ආයෙත් ගහන්න පැන්නේ. ඉකුත් 8 වෙනිදා රෝහලට පැමිණි පුද්ගලයෙකු විසින් අදාළ පහර දීම සිදු කළ බවට ගල්කිරියාගම පොලිසියට ඊට පසුදාම පැමිණිල්ලක්ද ලැබී තිබුණා. අපවාර්තාකරු සඳහන් කළේ එම පැමිණිල්ලට අනුව පොලිස් අත්අඩංගුවටගත් ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුව කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාළ පුද්ගලයා සති 2ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර පැල්මඩුල්ල නගරයේ සිය රාජකාරී සඳහා පැමිණි විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නෙකුටද ඊයේ තරුණයෙකු විසින් පහර දී තිබුණා. අපවාර්තාකරු සඳහන් කළේ අදාළ මනු කියවන්නා පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකට බිල්පත් ලිවීම සඳහා ඊයේ පස්වරුවේ පැමිණ ඇති බවයි. එහිදී ඔහු විසින් ලබා දුන් විදුලි බිල්පත පිළිගත නොහැකි බවට මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සඳහන් කිරීමත් සමග දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා. අනතුරුවයි අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා මනු කියවන්නාට පහර දීමක් සිදු කර ඇත්තේ. ලයිට් බිල වැඩි කියලා එතන හිටපු ගැහණු කෙනෙක් අඟට ගොඩ වුණා. ඒක මම එයාගේ පුතා ඇවිල්ලා මට පහර දුන්නා. මගේ කන ඇහෙන්නේ නැහැ පැත්තක් දැන්. පැල්මොන්ඩ් හොස්පිටල් එකට මම ඇතුළත් වුණා. එහෙන් කහවත්ත හොස්පිටල් එකට මාරු කරලා එවුවා. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පැල්මඩුල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා විසින් පැල්මඩුල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ තරුණයා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ නඩුව ලබන 10 වෙනිදා කැඳවීමට නියෝග කරමින් ලක්ෂයක ශරීර ඇප මත සැකකරු මුදා හැරීමට කටයුතු කළා. This is Live at 8. රණකාමියෙකුගේ මතකාවර්ජනයක් මේ. වීරෝදාර රණවිරුවන් මාතෘ භූමියේ සැබෑ විජයග්‍රහණය වෙනුවෙන් සිදු කළ ඒ උත්තුංග මෙහෙවර අපට කවදාවත් අමතක කරන්නට බෑ. මිට වසර 11කට පෙර රණබිමෙන් 8ට ඔස්සේ ඉතිහාසය රන් අකුරින් ලියූ ඒ අවසන් සටනේ මතක යලි ආවර්ජනය කරන්නට ලයිව් අපි තීරණය කළා. අද රණබිමෙන් මතක අවදි කරන්නේ අවසන් සටනේ සතුරු බලමුළු සුණු විසුණු කළ එක් රෙජිමේන්තුවක් වන පාබල හමුදා රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවෙක්. රණබිමෙන් මතක The Military Miracle. අද රණබිමෙන් මතක ආවර්ජනය කරන ඔහු නමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර් බලවත් නිලධාරී 1 පුෂ්ප කුමාර. ඔහු රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, මානුෂීය මෙහෙයුම 1 සහ 2 පදක්කම්, පූර්ණ භූමි පදක්කම, දීර්ඝ සේවා පදක්කම, ස්වර්ණ ජයන්ති පදක්කම, සාමසාධක හමුදා පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම්ලත් වීරෝදාර රණවිරුවෙක්. ඔබේ රණබිමේ මතකය කොහොමද? මගේ මතකය මුලින්ම මම පටන් ගන්නේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන්. එවකට මං සැරෙන්වරයෙක් වශයෙන්. එතකොට මම මුලින්ම අපි A9 මාර්ගය රාජකාරී කරනවා. මේ මාංගුලම් ප්‍රදේශයෙන් පාලම ළඟට තමයි අපේ පළවෙන ෆයින්නේ මාංගුලම් ප්‍රදේශයේ. පැනලා අපිට ඔලුමඩු ටාගට් එක තිබුණේ අපි ඔලුමඩු පාර ගාවට යන්නේ. අපි එදා පළවෙනි දවසේම අපි ඔලුමඩු පාර ගාවට ළඟා වුණා. ඒ වගේම අපි ළඟා වෙනකොට අපි රාත්‍රී 7 පමණ විතර වුණා. ඒ 7 පමණ විතර වුණාට එදා වැස්සකුත් ඒකම අපි 4ට විතර වහින්න පටන් ගත්තා. රාත්‍රී 7 විතර වුණා එතෙන්ට යනකොට. ඒ වගේ 7 වෙනකොට අපිට ස්ථානවල දාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දුරස් වෙලා දාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සාමාන්‍ය ළඟකම තමයි තිබුණේ. මොකද දෙපැත්තෙම පාලම දෙපැත්තෙම වතුර පිරලා. එතකොට අපි මේ බන්ට් එක විතරයි අපි පාවිච්චි කරේ. මේ බන්ට් එකේ විතරයි අපිට ඉන්න පුළුවන් වුණේ. එතකොට බන්ට් එකේ මෙහා පැත්තේ නැවත මේ පාලමේම කොටසක් තිබුණා. කලින් LTT එක විසින් බ්ලාස්ට් කරපු පාලමක්. ඒක අලුතෙන් හදපු පාලම නතර වෙලා හිටියේ. ඊට පස්සේ තමයි අපි ඉන්නතුරු අපි දවස් දෙකක් අපි එතන හිටියා. පළවෙනි දවසේ අපි පාන්දර 2 විතර වෙනකම්ම වාගේ තිබුණා. ගොඩක් දෙනෙක්ට පුංචි කේප් තිබුණේ නැහැ. ඉටිකොල තිබුණා. සාමාන්‍ය අඩි 4ක විතර වාගේ ඉටිකොල කෑල්ලක් තමයි අපිට ඉස්සෙල්ලම මේවා වුණේ. එතකොට යුනිට් එක ඕපන් කරනකොට සුළු බඩු පිරිසක් ආවත්
යුනිට් එක දවස් 16ක් තුල A9 එක පයින්න අපේ හිටපු එවකට දානමය ශ්‍රීලංකාවේ හිටපු අනදෙලදාරිතුමන් තීරණය කරා මේ වැඩි නොයෙකුත් ඒකක වලින් එක අපිට කරගෙන යන්න පුළුවන් ක්‍රැෂ් කරගත්ත පිරිසකින් තමයි අපි මේ පයින්න යන්නේ. එතකොට අපිට ඒකට 9 එක සහාය වුණා අපේ සේවා යුනිට් වන ESR ඒ වගේ ස්ලීමි ඕන්නස් යුනිට් 26ම අපිට ඒ සහයෝගය දුන්නා. ඕලුමඩු දක්වා පැමිණි ගමන් මගේදී ඔබ ලබපු දැවැන්තම ජයග්‍රහණය මොකක්ද? එවකට ඒ ප්‍රදේශයේ කොට නායකයෙක් හිටි මාංකුලන් සර්ණෝන්ගේ බංකරය විශාල ශක්තියක් යොදලා අත්පත් කරගත්තා. ඒ වගේම ඔවුන්ගේ සතු තිබූ දැවන්ත ලොරි රථයක්, ඒ වගේම මෝටර රථයක්, ඒ වගේ විශාල බඩු බාහිර ආදිය අපි එතනින් අත්පත් කරගත්තා. ඒ ජයග්‍රහණය හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යයට බලපෑවේ කොහොමද? මේ මාංකුලම් ප්‍රදේශය අපි මුලින් ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් මේ LTT සංවිධානය මේ ප්‍රදේශවල ගමන් කරලා මේගොල්ලන්ට මේ සම්පූර්ණ දැනුමක් තිබුණා. අපේ සොල්දාදුවන් මේ සොන්නන්ගේ බංකරේ අත්පත් කර ගැනීම සමගම අප ලැබපු ජයග්‍රහණය සමගම ඔවුන්ට ඒ ප්‍රදේශයේ ගමන් කරන්න උට ලොකු චිත්ත ධෛර්යයක් ලැබුණා. අපි විශ්වමදු ට්‍රේනිං ස්කූල් එක ප්‍රදේශයේදී වගේ සහෝදර සොල්දාදුවන් 8 දෙනෙක් පමණ තුවාල සිදු වුණා. අපි අර කැසෝල්ටියටත් අරගෙන පිටිපස්සට එනකොට අපි කණ්ඩායමේ හිටපු සරෙන් මේජත් එතනම මිය ගිහිල්ලා හිටියා. එතන හිටපු තවත් 4 දෙනෙක් මිය ගිහින් හිටියා. එදා දවසේ අපේ ඔක්කොම සහෝදර සොල්දාදුවන් 13 දෙනෙක් මිය ගියා. අපේ සහෝදර සෙබළු ඇස් ඉස්මස් ලේ දන් දීලා බේරගත්ත මේ මහ පොළොව මට අද සතුටුයි. රණබිමෙන් මතක The Military Miracle. රට පුරා ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වන සෞභාග්‍යයා ගෙවත්ත වැඩසටහනට අද පාසල් දරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වුණා. අද වවමු රට දිනවමු. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන රිෂිකා පතිරණ සිසුවියත් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන ලුචිත පතිරණ සිසුවත් නුගේගොඩ තම නිවසේදී සෞභාග්‍යයා ගෙවත්ත වැඩසටහනට මෙලෙසින් එක් වුණා. මුල් දින කීපයේ අපට ඉතාමත් මහන්සි දැනුණත් පසුව එතරම් මහන්සි දැනුනේ නැහැ. අපි වගා කිරීම රස විඳින්න පටන් ගත්තා. අපිට ලැබුණ හොඳම අවුරුදු නිවාඩුව ගත කළේ මේ අවුරුද්දේ. හම්බන්තොට කටුවන ප්‍රාථමික විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබන දිනෙත් ගගන සිසුවා තම ගෙවත්ත ගැන අපට මෙලෙසින් පැහැදිලි කළා. මේ තියෙන්නේ මගේ අතින්ම හිතවපු පේරපලය. මේකටත් අපි කිසිම වස බේතක් දැම්මේ නැහැ. මේ අපේ ගෙවත්තට ඇතුල් වෙනව තැන තියෙන්නේ වැටකොළුවල. ඊළඟට මේ තියෙන්නේ නිවිතිවල. මේක නම් තාම හුඟක් පොඩි. ඒ වුණාට අපි මේකට කෘතිම කිසිම බේතක් දාන්නෙත් නැහැ. මේ තියෙන්නේ මගේ මෑවැල් ටික. තාටික කාලෙකින් අපිට මේ වෛද්‍යුත් පළදාව නෙලා ගන්න පුළුවන්. මේ කොරෝනා උවදුර නිසා අපිට ලොකු නිවාඩුවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ගෙදර ඉන්න ටික කාලේ ගෙවත්තේ තියෙන පුංචි ඉඩකඩේ වුණත් වගා කරගමු. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන පසින්දු හෂාන් අධිකාරි සිසුවත් 5 වසරේ ඉගෙනුම ලබන හිරුන් දුලාංජන අධිකාරි තම සොහොයුරත් සමගින් එක්ව මහනුවර යග්ගහපිටිය ප්‍රදේශයේ පිහිටි තම නිවසේ ගෙවත්ත තුළ මෙලෙස කෙසෙල් පැලයක් රෝපණය කළේ සෞභාග්‍යයා ගෙවත්ත වැඩසටහනට දායක වෙමින්. මේ අතර පොළොන්නරුව දිඹුලාගල බෝගස්සව විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන රිසිමිනී පබාරා සිසුවියත් දිඹුලාගල බීරාන ගමේ තම ගෙවත්තේදී සෞභාග්‍යයා ගෙවත්ත වැඩසටහනට එක් වුණා. මම දැන් මාළමී විස්තලයක් හදන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ මම හදපු මාළමී විස්තලය. අද වවමු රට දිනවමු. අනුග්‍රහය නව පෝෂක සංයෝගයකින් බලගැන්මුණු නෙස්ටමෝල් 100% සූදානම් from Nestle. කොරෝනා උවදුර කවර මට්ටමක පැවතුනත් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් වැටලීමේ මෙහෙයුම්ද අඛණ්ඩව සිදු කෙරෙනවා. ඊයේ දිනේද එවැනි මෙහෙයුම් කිහිපයක් සිදු කෙරුණා. අලව්ව මාපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක ගේට්ටුවලට පුද්ගලයන් කිහිප දෙනෙකු කඩුවලින් පහර දී ඇති බවට ගම්වාසීන් අලව්ව පොලිසියට පැමිණිලි කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තම නිවසට පැමිණ සැඟවී තිබුණා. අනතුරු ඔවුන් පොලිසියට උළුකැට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවා කටයුතු කළේ මෙලෙසේ. මෙම සැකකරුවන් මද්‍රව්‍ය ජාවාරමටද සම්බන්ධ පුද්ගලයන් බවට එහිදී අනාවරණය වී තිබුණා.
දානමය පුණ්‍ය කර්මයකට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ පිරිසක් සෙවණගල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රිරෝද රථයකින් මේ පිරිස මහනුවර ප්‍රදේශයට මේවා රැගෙන යමින් තිබූ බවයි පොලිසිය පැවසුවේ. ගෑස් සිලින්ඩරයක අඩිය කපා ඒ තුළ රුපියල් ලක්ෂ 25කට වැඩි වටිනාකමකින් යුතු ගංජා සංගවා තිබුණා. අධිබල ධාරිතාවයකින් යුතු මේ යතුරුපැදි දෙක පොලිසියෙන් අද සොයාගත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සංගවා තිබේදී. 1500cc ධාරිතාවයෙන් යුතු මෙම යතුරුපැදි කොටස් ඉතාලියෙන් ගෙන්වා මේවා එක්රස් කර තිබූ බව පොලිසිය පැවසුවා. දුම්මල සූරිය අගුලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කටයුතු කළා. එහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර 11000ක් සහ ගෝඩා මිලිලීටර 1,30,000ක් සිය භාරයට ගැනීමට ඔවුන් සමත් වුණා. තිස්සමහාරාම නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට විශේෂ කාර්ය බලකාය පියවර ගත්තා. මේ අතර කැකිරාව නගරයේ පිහිටි කෘෂි අලෙවිසලක් අද පාරිභෝගික අධිකාරිය නිලධාරීන් විසින් වටලනු ලැබුවා. ඒ ජනතාවට අවශ්‍ය පොහොර අලෙවි නොකොට එම ගබඩාවේ සංගවා ඇති බවට ගොවීන්ගෙන් ලද තොරතුරකට අනුවයි. සිදු කළ වැටලීමේදී කෘෂි වෙළඳසැල සහ එහි ගබඩා පරිශ්‍රය පාරිභෝගික සේවා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. එහිදී ගබඩා කර තිබූ යූරියා වර්ගයේ පොහොර කිලෝ 3000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පසුව පොහොර මිලදී ගැනීමට පැමිණි ගොවීන් එම ස්ථානයට එකරාශී වීමත් සමග ගොවීන්ට අදාළ පොහොර නියමිත මිලට අලෙවි කරවීමට පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් කටයුතු කළේ මෙලෙසේ. ගොවියන්ගෙන් අපිට පැමිණිලි ආවා කැකිරාවේ යම් ස්ථානයක පොහොර සංගවා තබනවා කියලා. පසුව අපේ අදාළ නිලධාරීත් සමග ස්ථානීය පරීක්ෂණයකට ආවා. ස්ථානීය පරීක්ෂණය කරලා බලනකොට අපි ඉදිරිපත් වුණු කරුණු සත්‍ය බව හැඟී ගියා. ඒ අනුව අපේ අදාළ පොහොර නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරා. ඉදිරි කටයුතු කරන්න අධිකරණයට කටයුතු කරන්න කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිව කියනවා කිසිම කෙනෙකුට තොග සංගවා ගැනීම සම්පූර්ණ වරදක්. ඒ වගේම තමයි ගොවියන්ට අලෙවි නොකිරීම සම්පූර්ණ වරදක්. එහෙම වුණොත් එම ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගන්නත් නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි පාරිභෝගික අධිකාරිය හැටියට බැඳී ඉන්නවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා රජය ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 902ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. අද දිනේද මෙම සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග රැසක් හිමි වුණා. වටින් අටට ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතුද සමගින් කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීම සඳහා රජය විසින් ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 902 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේත් තවත් පරිත්‍යාගශීලීන් රැසක් මෙම සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග ලබා දීමත් සමගයි. යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකුට විරුද්ධව අල්ලසෝ දූෂණ කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලිසියකින් ඇති ක්‍රියාමාර්ග විමසීමට අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණියා. විශ්වාස කරා CID එක මේ පිළිබඳ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය නඩු කටයුතු සියල්ල සූදානම් කරලා ඇති කියලා. නමුත් කනගාටුවෙන් උනත් කියන්න ඕනේ CID එක කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කරලා තිබෙන්නේ නැහැ. ලිපිගොනු හොයාගන්න අමාරු වුණා. ලිපිගොනු ඔක්කොම හංගලා තිබුණා. අස්ථානගත කරලා තිබුණා. ජනවාරි මාසයේ 4 වෙනිදා බාර දුන්න පැමිණිල්ල 6 වෙනිදා තීන්දුව අරගෙන තිබුණා. ඒ නිසා ෆයිල් සියල්ල වහලා මහා බිලියන 1500ක් වංචා කරපු ආණ්ඩුවේ ඇමතිවරු අපි පැමිණිලි කළා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, රවි කරුණානායක ඇමතිවරයා, මලික් සමරේක්‍රම ඇමතිවරයා, තලුතාත කොරළ ඇමතිවරිය, සුජීවසේ ඇතුළු ඇමතිවරු ගණනාවකට අපි පැමිණිලි කරා. එක පැමිණිල්ලක්වත් පරීක්ෂා කරලා නැහැ. පොලිස්පතිතුමා පිළිගත්තා මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා වහාම නැවත කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා කිව්වා. මේ තත්ත්වෙට CID එක පත් වෙලා කියන එක පිළිබඳ අපි තාම කනගාටුයි. යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ගල්කිස්සේ නිවසක් සම්බන්ධව පළවන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිඥ ප්‍රේමනාත් සීදොලවත්ත මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. යෝෂිත රාජපක්ෂ මහත්මයාට අයිති ගල්කිස්සේ නිවසක් තියෙනවා. ඒ නිවස අදාළ ඉඩමට අදාළ මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන් ගොඩ කරලා දිස් වෙන ඡායාරූපයක් දිගින් දිගටම සමාජ ජාල තුළ සංසරණ වෙනවා. එකක් කියන්න ඕනේ යෝෂිත මහත්තයාගේ ගේ තියෙන්නේ මුහුදු පැත්තට අනිත් පැත්ත. ඉතින් මේ වගේ බොරු ප්‍රචාර මේ විපක්ෂය ඇතුළු මේ වගේ කාරණා ප්‍රචලිත කරන අය ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් මෙවැනි සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් පැහැදිලිව විමර්ශනය කරලා ඒ අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියන කාරණය මත තමයි මේ පැමිණිල්ල අද දිනේ කරේ. ලයිව් එකේ අදට අවසන්. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.